දැන් ඔයාලට අද මේ කෝණ පාඩමේ ඉදිරි කොටස සාකච්ඡා කරනවා. ඊට කලින් මම අර ටියුට් එකෙන් තෝරගත්ත ගණන් දෙකක් අර සමහර ළමයින්ට අපහසුයි කිව්වොත් මෙන්න මේ ගණන් දෙක 10 වෙනි ගානයි 11 වෙනි ගානයි අපි සාකච්ඡා කරන්න හදනවා කලින් පාඩමේ ඉගෙන ගත්ත කාරණා. දැන් මෙතන 10 වෙනි ගානට තියෙන මෙන්න මේ වගේ ගාන මේක කරේ නැත්නම් මේ ටියුට් එකේ තියෙන 10 වෙනි ගාන කරේ නැත්නම් මේක හදාගමු. 2x කියලා කෝණයක් තියෙන පුතේ x කියලා කෝණයක් තියෙන මෙහෙම සර්වේකාවක් උඩ. එතකොට මෙතන හැදෙන සම්පූර්ණ කෝණය කීයද කියලා ඔයාලා දන්නවා. අංශ කීයද? අංශක වලින් නම් කීයද? සරල කෝණය කියන්නේ අංශක වලින් අංශක 180. අංශක 180. එතකොට අපිට මේ කෝණ දෙකේම එකතු විදිහට ලියන්න පුළුවන් 2x කෝණය දාන x කෝණය සමානයි 180යි කියලා. හරිද? එහෙම ලියන්න පුළුවන්. මේ සජාතීය පද තියෙනෝනේ. මේ සජාතීය පද එකතු කරන්න පුළුවන් 2x 1x. ඒ කියන්නේ 3x සමානයි 180යි කියලා ගන්න. සරලයි ගන්න. දැන් ඒ පාර 3x කියන එක මොකද්ද අපි කරන්නේ? ලොකිට 3x බෙදන්න ඕන 3න් 180 පැත්තක් බෙදනවා. මේ පැත්තම සමීකරණ එකම විදියට සුළු කරන 3න් බෙදනවා. 3න් ගුණ වෙලා. එහෙනම් කැපුවා x කියන එක වෙන සුළු වෙලා එනවා උත්තරය x කියන කෝණය 60යි කියලා එනවා. මේ පැත්තේ 60 කෝණයක් තියෙන්නේ. ඒ වගේ දෙගුණයක කෝණයක් මෙතන තියෙනවා 60 වගේ දෙගුණයක් 2x කෝණයක් ලියන්න පුළුවන් 120යි කියලා හදලා ඉතින් සමහර. හරි. හැදුවනම් මෙහෙම ගාන හරි x කෝණය 2x කෝණය 120යි. ඔන්න දැන් ටක් ගාලා ඒ ගාන ඉවර කරගමු. අද අපිට තියෙන ලක්ෂයක් වටා කෝණ කියන පාඩමට යන්න ඊට පස්සේ ඒ කොටසට යන්න තව තියෙන ප්‍රතිමුඛ කෝණ කියන જાතියක් ඉගෙන ගන්න මේ කෝණ පාඩමේ අන්තිම දෙක. හරි. මේක ඉක්මනට ලියාගමු. එල්ල නැත්තම් මේක අහලා තුනේ දනිදු සස්තර මගෙන් අහලා තුනේ මේ ගාන සහ තව ගණන් හතරක් එයා කියනවා. මම දෙකක් හැබැයි කරනවා. ඒ දෙක කරාම ඉතුරු දෙක අයිමත් කරන්න පුළුවන් ඔයාලට. Data. මෙන්න මේක ඉන්නේ උත්තරේ ලියා ගන්න. ඊළඟ ගාන අපි 11 වෙනි ගාන දැන් අතේ ටියුට් එක තියෙනම් බලන්න 11 වෙනි ගාන රූපේ කරේ නැත්නම් බලන්න. අපි 11 වෙනි ගානට යනවා දැන්. මෙතනින් එහාට මෙන්න මෙහා පැත්තේ තියෙන ගාන 11 වෙනි ගාන. මේකේ තියෙනවා අකුරු දෙකක් හොයන්න අපිට. ඔයාලට මේක ටිකක් සංකීර්ණ වගේ පෙනුනට ප්‍රශ්නයක් නැහැ. මේකේ ලොකු දෙයක් නැහැ. මම මේක පෙන්නන්නම් ඔයාලට ලේසි ක්‍රමයක් හදන්න. මේ බලන්න. දැන් මේකේ x කියන කෝණය හොයන්න තියෙනවා y කියන කෝණය හොයන්න තියෙනවා. දැන් මම මෙන්න මෙහෙම කොලයක් තියෙන මේ පැත්ත වැහුවා කියන්නේ. මෙන්න. දැන් ඔයාලට පේන්නේ මොකද්ද? දැන් ඔයාලට පේන්නේ සරල රේඛාවක් උඩ තියෙන කෝණ දෙකක්. 140 කෝණය x කෝණය. එහෙමනේ පේන්නේ ඔයාලට. ওই දෙකේ එකතුව ගැන ඔයාලා දන්නොත් අපියන්. සමීකරණය ලියන්න පුළුවන් ඔයාලට. 140 කෝණය x කෝණය එකතු කරාම සරල කෝණයක් හැදෙන්නේ. එතන 180 කියලා ඔයාලා ලියන්න පුළුවන්. මෙතනින් x හොයන්න. මේ කෝණය මේ කෝණය. හරිද? එතකොට අපි ලියනවා 140 කෝණය දාන x කෝණය සමානයි 180යි. මේක දිහා බලුවාම මේ දෙපැත්ත 180ට සමාන නම් x කියන්නේ කෙලින්ම එක සැරේට ලියන්නත් පුළුවන්. මේකට කීයක් එකතු වෙන්න ඕනේ? 40ක් නේ. 140ට 40 ගන්න 180 හැදෙන්නේ. කෙලින්ම උත්තරේ ගන්න පුළුවන්. එතනින් x වලට 40යි කියන්නේ. හරිද? ඊට පස්සේ මම මේක තියෙන මේ අතට මම මෙහෙම තියව කොලෙකින් අහුවා. දැන් ඔයාලට පේනවද මේ ගාන? මෙතන කෝණ කීයක් තියෙද? 3ක් තියෙනවා. මේ තුනේම එකතුව කීයක් වෙන්න ඕනද? සරල රේඛාවක් නේ. 180. දැන් අපිට සමීකරණයක් ලියන්න පුළුවන් මේකට. මේ පැත්තට. මේ පැත්තට සමීකරණයක් ලියනවා අපි. x එකතු කිරීම y එකතු කිරීම 80. Y සමානයි 180 y එකතු කිරීම 80. 180යි. x වලට හොයාගත්තාගේ ආදේශ කරන්න පුළුවන් 40. 40 ධන y ධන 80 සමානයි 180යි. ඊළඟට ඉලක්කම් දෙක එකතු කරොත් කීයද මෙතන එන්නේ? 120. 120 ධන y සමානයි 180යි.
මේ පැත්ත 180යි මේ පැත්ත 180ක් වෙන්න නම් y වලට කීය දෙන්න ඕන? මේ පැත්තෙන් 180ක් අඩු කරලා දාන්නත් පුළුවන් 180ෙන් 120. y 60. නැත්තම් හිතන්න. y කියන්නේ 60ක් වෙන්න බෑ 60 120 180 120 අඩු කර. හොඳන්නේ. අඩු කරලා දාන්න. අයියෝ ඒවා ඉන්න. හරිද? හරි. ඒක ඉක්මනට ලියා ගන්න හැදුවේ නැති කට්ටිය. ඒ ගාන ඔන්න ඒ ගාන හදපු විදිය ඉක්මනට ලියා ගන්න. මම අච්චුපතේ ගණන් හදන්න නැති නේද ඔයාලා? ඇදුවද? අභ්‍යාසවල යා අහලා තුන 11යි 12යි ගාන. කවුරු හරි 12 වෙනි ගාන හැදුවද ලොකිට? 12 වෙනි ගානට උත්තරේ කීයද ආවේ? හැදුවා නම් කියන්න බං. 12 වෙනි ගාන හදපු කට්ටිය උත්තරේ කියන්න බං. අංශක 80යි. ඈ? අංශක 80 උත්තරේ හරි. අංශක 80යි 12 වෙනි ගානට උත්තරේ එන්න ඕන. x වලට. ඒ උත්තරේ හරි 12 වෙනි ගානට අංශක 80යි එන්න ඕන x වලට. 13 වෙනි ගාන හදපු කට්ටිය මේ ටියුට් එකේ කීයද 4x කෝණය 5x කෝණය කීයද? ඈ? අංශක 20යි. ඒ x නේ 4x. අංශක 160යි. නෑ වැරදි. x වලට 20 එන්නේ 20 වගේ 4 ගුණයක් කියන්නේ 80යි 100යි කියලා එන්නේ. 80යි 4x කෝණය 80යි 5x කෝණය 100යි. 180. 180 හැදෙන විදිහට කෝණ දෙක හැදෙනවා 80 කෝණයක 100 කෝණයක තමයි දෙපැත්තට එන්නේ. ඒක හරිද? දැන් අපි කෝණ වර්ග වලින් ඉගෙනගෙන තියෙනවා. එතකොට කෝණ වර්ග කීයක්ද? මේ වෙනකොට අපි කෝණ වර්ග ඉගෙනගෙන තියෙනවා සුළු කෝණේ ඉඳලම ගත්තොත් පොඩි කෝණේ ඉඳලා සුළු කෝණය, ඍජු කෝණය, මහා කෝණය, සරල කෝණය, පරාවර්ත කෝණය, අනුපූරක, පරිපූරක, බද්ධ කෝණ, සර්වේකා මත පිටි බද්ධ කෝණ ඉගෙන ගත්තා. දැන් 9ක් තියෙනවා. සර්වේකා මත පිටි බද්ධ කෝණත් එක්කම 9යි. ඊළඟට අද ඉගෙන ගන්නවා ලක්ෂයක් වටා කෝණ. ඊළඟට ප්‍රතිමුඛ කෝණ 11ක් විතර තියෙනවා නේ. හරි. කෝණ වර්ග 11ක් විතර ඉගෙන ගන්න තියෙනවා. දැන් අපේ අලුත් කෝණ වර්ගය එහෙනම් මාතෘකාව ලියන්න. දැන් කරන්න හදන්නේ ලක්ෂයක් වටා අලුත් තැනක ලියන්න. ලක්ෂයක් වටා පිහිටි කෝණ. ලක්ෂයක් වටා පිහිටි කෝණ. ලක්ෂයක් වටා තලයක පිහිටි කෝණ. ලක්ෂයක් වටා තලයක පිහිටි කෝණ. ඒකට අපි පොඩි රූප සටහනක් අඳිනවා වෙන කෝණ කීපයක් අඳිනවා වලට මේ විදිහට ඔයාලත් මාත් එක්කම අඳගන්න මේක ඊන ඉවරනකොට හරි බලන්න වෙන මෙහෙම මෙතනින් බාහුව දෙකයි එතන බාහුවක් දැම්මා මම මෙහෙම y අකුරක් වගේ ඇඳලා තියෙන්නේ කියන්නකෝ ලක්ෂයක් වටා තලයක පිහිටි කෝණ ලක්ෂයක් වටා තලයක පිහිටි කෝණ දැන් බලන්න මෙන්න මෙතන අපි මේ ලක්ෂ්‍ය O කියලා හිතමුකෝ O කියලා ලක්ෂ්‍යයක් තියෙන මේ කෝණ රේඛා තුනක් තියෙනවා සරල රේඛා තුනක් තියෙනවා මේ සරල රේඛා තුනෙන් වෙන් වෙනවා කෝණ තුනක් මෙතන කෝණයක් හැදෙනවා ඊට මෙතනින් කෝණයක් හැදෙනවා මෙන්න මෙතන කෝණයක් තියෙනවා මේ ලක්ෂ්‍ය වට වෙන්නේ මේ කෝණ තුනේ දැන් මෙතන කෝණ තුනයි තියෙන්නේ සමහරට 4ක් 5ක් තියෙනත් පුළුවන් මෙතන තියෙන්නේ හැබැයි 3යි හරිද මෙතන කෝණ 3යි තියෙන්නේ දැන් මේ කෝණ තුනට මම නම් තුනක් දෙනවා මේ කෝණයට කියන A කෝණය කියලා සිම්පල් A මේක සිම්පල් B මේක සිම්පල් C කියලා මම නම් තුනක් දෙනවා සිම්පල් අකුරු වලින් කෝණ වලට නම් තුනක් දෙනවා A B C කියලා දැන් මේ ලක්ෂ්‍ය වටානේ තියෙන්නේ එතකොට සම්පූර්ණ වටයක් තියෙනවා සම්පූර්ණ වටයක් කියන්නේ අංශක වලින් නම් කොච්චරද අංශක වලින් නම් අපිට කියන්න පුළුවන් 60යි අංශක 360 ඔව් අංශක 360 A කෝණයයි B කෝණයයි
C කෝණයයි 3ම එකතු වුණොත් මේ 3ම එකතු වුණොත් අගය 360යි අංශක එක වෙනස් වෙන්නේ නැහැ අංශක 360යි. දැන් අපිට ගණන් හදනකොට දාගන්න පුළුවන් කාරණයක් තමයි මෙන්න මේක. ලක්ෂයක් වටා එහෙම කෝණ දැක්කොත් මොකක් හරි දෙකක් දීලා ඉතුරු එක හොයන්න කියලා කියනවනම් ඔයාලට පුළුවන් මෙන්න මේ සම්බන්ධතාවය භාවිතා කරන්න. ලක්ෂයක් වටා තලයක පිහිටි කෝණ එතන ප්‍රමේයක් විදිහට ඒක භාවිතා කරන්න පුළුවන්. ලක්ෂයක් යටින් ලියන්න ලක්ෂයක් වටා තලයක පිහිටි කෝණවල එකතුව අංශක 360ක් වේ කියලා ලියන්න. හරිද? අංශක 360ක් වේ කියලා ලියන්න. මේ ගණන් වල හදන්න පුළුවන්. දැන් මෙතන ලක්ෂය විදිහට ගත්තේ මෙන්න මෙතන O කියන ලක්ෂයක් මම දාගත්තා. O කියන ලක්ෂය O වටා තමයි අපි බැලුවේ. මේක තමයි ඒකේ කාරණේ ප්‍රධාන මේ කියන්නේ සිද්ධාන්තය උතන තියෙන්නේ. ඕනනම් ඔයාලට මේක හරිද වැරදිද කියලා බලන්නත් පුළුවන්. කෙනෙකුට මේ මම කියන දේවල් බොරුද ඇත්තද කියලා චෙක් කරන්න පුළුවන්. කොහොමද චෙක් කරන්නේ? චෙක් කරන්න පුළුවන් මේ කෝණ තුන 360ද කියලා. කොහොමද චෙක් කරන්නේ? ඔයාලා එක එක මැනල එකතු කරලා බලන්න. very good. කෝණමානෙන් මනින මේ කෝණේ කොච්චරයිද කියලා. මේකත් මනින. මැල්ල බැලුවාම ওই තුන එකතු කරාම අනිවාර්යෙන්ම හරියටම මැන්නොත් 360ක්. හරිද? ඒ විදිහට අපිට මේක බලන්න පුළුවන්. ගෙදරදී බලන්න හරියටම 360ක් තියෙනවා. වැරදුනොත් වෙන්නේ අර මනිනකොට වැරදීමක් වුණොත් තමයි වරදින්නේ. මනිනකොට වැරදීමක් වුණොත් තමයි වරදින්නේ. නැත්නම් හරියට නෙමෙයි. හරි. දැන් අපිට මේකේ ගාණක් හදන්න තියෙන අපි බලමු මෙන්න මේකට මේක ලියලා ඉවර නම් මෙන්න මේ ගාණ අඳගමු. මකන්නද මේක? ඉවරද? ලියලා ඉවරද තමයි? ඔව් සර්. right. අපි මේක මැකුවා. දැන් මම අඳිනවා මෙන්න මේ ගාණ අඳගන්න. මෙතන මෙහෙම කෝණයක් දාලා තියෙන්නේ. මෙතන කෝණය 150යි අංශක. මෙතන x කියලා කෝණයක් දීලා තියෙනවා. මේ x හොයන්න තියෙන්නේ. x හොයන්න කියලා ගාන දෙන්න. හරිද? x හොයන්න කියලා ගාන දෙන්නේ. 150 කෝණයක් තියෙනවා. 90 කෝණයක් තමයි අතන අනිත් කෝණය. x කෝණය හොයන්න. දැන් ඔයාලට පුළුවන් සම්බන්ධතාවය දාන්න. මොකක්ද සම්බන්ධතාවයක් වෙන්නේ? දාන්න පුළුවන් ඔයාලට කෝණ තුන. ලක්ෂයක් වටා පිහිටි කෝණ තියෙන්නේ. සරල රේඛාවක් මත නෙමෙයි මෙතෙන්දී තියෙන්නේ. ඉස්සෙල්ලා ගත්ත සරල රේඛාවක් උඩ දැන් සරල රේඛාවක් නෙමෙයි තියෙන්නේ. හරිද? හරි. දැන් දාන්න බලන්න. x සමානයි අංශක 120යි. සර් x සමානයි අංශක 120යි. ඉස්සරින් පටන් ගන්න දීන්නේ x කෝණය 150 කෝණය ධන 90 කෝණය අංශක 90 කෝණය සමානයි 360යි ලක්ෂයක් වටා පිහිටි කෝණ. අපි සාධේ මාකෝ කියලා ඉස්සරලා ලිව්වා සරල රේඛාවක් වටා පිහිටි කෝණ වලට. මේකට ලියමු එහෙම. ලක්ෂයක් වටා පිහිටි කෝණ. කෝණ කියන සංකේත ධර්ම පොඩ්ඩක් ලිව්වා. හේතුව ලියන එක හොඳයි. හරි. ලක්ෂයක් වටා පිහිටි කෝණ. දැන් මේ දෙන්න එකතු කරාම 90යි 150 එකතු කරාම කියන බා 0.95 17යි 240ක් හැදෙනවා.
x කෝණය ධන 240 කෝණය සමානයි 360යි. එතකොට x කෝණය හොයන්න පුළුවන් මේ 240 පැත්තට දාලා අඩු කරනවා 360න් අඩු කරනවා 240ක්. 360න් 240ක් ගියාම x කෝණයට එන්නේ කීයද? 120යි. එතකොට අපි නොදන්නා කෝණයේ විදිහට x කෝණය මේ වෙලාවේදී හොයාගන්න. හරිද? ඔන්න පළවෙනි ගාන තමයි ලක්ෂයක් වටා කෝණ වලින් මෙන්න මේ හැදුවේ. හරිද? right. දැන් ඕකම ওই තියරියම දාලා වෙන වෙන අකුරු දාලා දැන් x කෝණය 2යි x කෝණයක් දාන්න පුළුවන්. එහෙම දාලා තව ගණන් හදන්න පුළුවන්. right. අපි දැන් මේ වගේ ගණන් කීපයක් හදමු. පළවෙනි ගාන ඕක ලියා ගන්න. දෙවෙනි ගාන මම අඳුන දැන් ඒකත් අල්ලගන්න. මෙන්න දෙවෙනි ගාන. මේකට දෙනවා 150. මෙන්න මෙහෙම මං ගන්න. ඔය වෙන කතා නවත්තන්න පන්ති අතරේ වෙන කතා කරොත් මේ හැමෝටම මේක ෂෙයා වෙනවා. ඒකට පන්තියට බාධාවක්. ඒ ගානද මේ වෙන කතා කරන්න කෑ ගහන්නත් බෑ පන්ති ඇතුලේ. කාටවත්. හරි. දැන් ඔන්න ගාන දීලා තියෙන මේ විදිහට පේන ඇති වලට මෙන්න මෙතන කෝණයක් තියෙනවා x කියලා. මේ කළු පාටෙන් මම අයිමත් ලිව්වා. මේක 2x කියලා කෝණයක් තියෙනවා. මෙතන 80 කෝණයක් අංශක 40. x කෝණය සහ 2x කෝණය සොයන්න තියෙනවා. x සහ 2x. x සහ 2x සොයන්න කියන ගාන තියෙනවා. හරි උත්තරයක් කිව්වා ඒ උත්තරේ හරි නේ අපිට. අපි යන් හිමීට මේක හදාගෙන යන්න. දැන් ලක්ෂයක් වටා කෝණවල නීතිය දාන්න පුළුවන්. මෙන්න මේ ලක්ෂය වටේට තමයි කෝණ ටික තියෙන්නේ ලස්සනට. මේ වටේට තියෙන රවුමට තියෙන ඔක්කොම ටික රවුමට තියෙන 360යි. එහෙනම් මේකට සමීකරණය වල ලියා ගන්න. x එකතු කිරීම 2x කෝණය එකතු කිරීම 80 කෝණය එකතු කිරීම 160. කෝණ හතරක් තියෙනවා. හතරම එකතු කරාම සමානයි 360යි අංශක කියලා ලියන්නයි කියන්නේ. 360. ඊට පස්සේ මේ සජාතිය එකතු කරමු. x අකුරු දෙකයි මේ දෙක එකතු කරන්න පුළුවන්. මේ දෙන්න එකතු කරන්න පුළුවන් ඉලක්කම් සම්බන්ධ. මේ දෙන්න එකතු කළොත් මෙතනින් හැදෙන 3යි x. මේ දෙන්න එකතු කරොත් 240ක් හැදෙනවා. අංශක 240. දැන් 360. දැන් ඉලක්කම් ටික එහා පැත්තට දාලා අඩු කරනවා. එකතු කිරීම 240 පැත්තට යනවා අඩු කිරීම 240ක් වෙලා. එතකොට 360 අඩු කිරීම 240. මේ පැත්ත ඉතුරුනේ 3යි. හරිද? මෙයා හැපෙන්න තල්ලු. එතකොට මෙතනින් ආවා 120ක් අංශක. 3x කියන්නේ 120යි කියලා එනවා. 3x 120 නම් 3 ගුණයක් 120 නම් ඔයාලට පුළුවන් හදන්න. මොකද්ද? 3x 120යි. එහෙනම් පුතේ දෙපැත්තම අපිට පුළුවන් 3ෙන් බෙදන්න. 3ෙන් බෙදුවොත් මේ දෙක කැපිලා ගිහිල්ලා x සමානයි 40යි. x වලට එන්නේ 40. x 40 වුණොත් 2x එන්නේ කීයද කියලා බලන්න. 40 ඒව 2. 40 ඒව 2ක් කියන්නේ කීයද? 80යි.
සර් දැන්ම ක්ලාස් පටන් ගන්න නැද්ද? දැන් එන අපි තුන්වෙනි ගානට යමු. තුන්වෙනි ගාන විදිහට ඔයාලට අච්චු පොතේ තියෙන ගානක් හද. ඒක බලමු මෙන්න මේ ගාන හදන්න. පොත තියෙන හැම ගාම right. සර් කැඩි කැඩි එන්නේ. ඔව් සර්. ඔව් සර්. ඔව් සර්. ඔව් සර් කැඩි කැඩි ඔයාලා හදන්න කැඩි කැඩි එන්නේ සර්. 3යි 3 අභ්‍යාසය පළවෙනි ගණන් හදන්න ඔයාලට පුළුවන්. එතන පොඩ්ඩක් ඉඳ තියාගත්තා කමන්න දැන් ওই පොතේ හදන තැනම පස්වෙනි ගාන තියෙන මෙන්න මෙහෙම රූපයක් මම සාකච්ඡා කරන්න පුළුවන් නම් හදන්න ඔයාලා පස්වෙනි ගාන. ඒක තියෙන පිටුව 35 පිටුවේ තියෙන්නේ. 35 පිටුවේ තියෙන පස්වෙනි ගාන අරගෙන හදන්න බලන්න. පිටුවේ තියෙන පස්වෙනි ගාන අපි හදන්න. සර් පැහැදිලි නෑනේ. මෙහෙම කෝණ ටික තියෙන්නේ 2x කෝණයක් තියෙනවා 3x කෝණයක් තියෙනවා 110 කෝණයක් තියෙනවා 80 කෝණයක් තියෙනවා පස්වෙනි ගාන 3යි 3 අභ්‍යාසය 3යි 3 අභ්‍යාසය හරිද 3යි 3 අභ්‍යාසයේ පස්වෙනි ගාන කොහොම ගානක් තියෙන්නේ ලක්ෂය මෙන්න මෙතන තියෙනවා ලක්ෂය වටේට කෝණ හතරක් තියෙනවා මේ කෝණ හතර එකතු කරාම 180ක් 360ක් වෙනවා 180 නෙමෙයි 360ක් වෙන්නේ ලක්ෂයක් වටා කෝණ
ඉවරයිද හදලා? ඉවරයිද? ඔව් සර්. මොකක්ද ආවේ 3x වලට උත්තරේ? අංශක 102යි. 2x වලටයි 3x වලට. අංශක 102යි. x වලට උත්තරේ ගන්න. 2x කෝණය එකතු කිරීම 3x කෝණය 80 කෝණය 110 කෝණය සමානයි 360යි අංශක. ඕක ලියන්න නැති. ওই සමීකරණය ලියන්න ඕන. ලක්ෂයක් වටා කෝණ. ඊළඟට මේ දෙන්න එකතු කරන්න පුළුවන්. මේ දෙන්න එකතු කරන්න පුළුවන්. 5x හැදෙනවා. ඉලක්කම් දෙක එකතු කරොත් 190 හැදෙනවා. 360යි. ඉලක්කම් එක පැත්තකට දාගෙන අඩු කරනවා මේ 190 එහා පැත්තට යනවා 5x සමානයි 360න් අඩු කරන්න ඕනේ 190. කීයද 5x? එතකොට එන්නේ උත්තරේ අඩු කරපු කට්ටිය ඉන්නවද? කියන්න බලන්න. අංශක 170. 360න් 190ක් ගියාම කීයේ? අංශක 170යි. හරිද? සෝනා මේ අර්චන මේ ඇහෙන්නේ නැත කියලා කියනවා. ඇහෙනවද ළමයි? ඇහෙනෝනේ? සර් කැඩි කැඩි ඇහෙන්නේ. මයික් ඕෆ් කරලා ඔක්කොමනේ. පැහැදිලිත් නෑ සර්. සෝනාශිලා දෙන්නෙක් ඉන්නේ මොකද මේ? සෝනාශි කියලා දෙන්නෙක් ඉන්නේ කවුද? තමන්ගේ නමින් පන්තිට ඇඩ් වෙන්න නැත්නම් මම ඇඩ් කරගන්න ඒක. මම දන්නේ නැති කට්ටිය ඇඩ් කරලා දාන්න හැනේ මට. 170යි. අමාරු වෙන නම්බර් දාලා එනවා මම ගන්න. කරන් දෙන්න ඒකට. 16න් 9ක් ගියොත් 7යි. එතකොට 2යි 270ක් එන්නේ. 5x කියන්නේ 270 දෙපැත්තම 5න් බෙදනවා. x සමානයි. එතකොට 5න් බෙදුවොත් මේක 5 වරක් 5 25යි. 5 වරක් 5 25යි. එතකොට 170යි කියන සර්. තව එනවා 25යි දෙකක් විතර 20ට 5 වරක් 4යි. x වලට එන්නේ 54යි නේ. අහලා තියෙන්නේ 2x කියන එකයි 3x කියන එකයි. එතකොට 2x කියන්නේ මේ වගේ දෙගුණයක් 54 ඒවා දෙකක් 8යි 108යි 2x කෝණ 108යි ඊළඟට 3x කියන්නේ 54 ඒවා 3ක් 54 කෝණය වගේ 3 ගුණයක් 4 4 12යි 4 5 15යි 162 එන්නේ. 5x 3x කෝණය 162 හරිද? 170 එන්නේ. 5x සමානයි 170. එන්න මේ විදිහට තමයි ගාන හැදෙන්න ඕන. 170 සර්. 170 වෙන්නේ 5x. හරිද ලොකිත? සර් 170 වෙනවා. 170 270 නෙවෙයි. 170 වෙන්න ඕන සර්. 170 වෙන්න ඕන. අංශක 360න් 190 කොටු 190 ගියාම ඔක්කොම 170. ප්‍රශ්නයක් වෙලා දැන් නැද්ද? නෑ සර් 170 වෙන්න ඕන. 170 වෙන්න ඕන සර්. 170 170. 170 වෙන්න ඕන සර්. 170 වෙන්න ඕන. අන්න නේද? ඔයාලට ඇහෙනව නේද? නෑ සර් 170 වෙන්න ඕන. සර්ට ඇහෙන්න නැහැ. සර් 170 වෙන්න ඕන. හයවෙනි ගානත් හදන්න බලන්න. සර් 170 වෙන්න ඕන. හරි. 5x 270යි 5x කියලා කෝණ 170යි. ඔය ටික හදන්න 170 හරි 5x සමාන 170. ඕක 170. 170 5x. නෑ 170 x සමාන 170 බෙදීම 5. සර් එතනට දාලා තියෙන 270 නැද්ද? ඔව් ඔව්. 170 බෙදීම 5 පස්වරක් 3 15යි 20යි 37
34 වැඩි කිරීම 2. දැන් එතකොට 170 ගන්නේ 5 තරම් දුනානේ 32යි 34යි x කියන්නේ 34යි 2යි වැඩි කරා. හරි 34යි තමයි 2x වලට එන්නේ 68යි 3x වලට එන්නේ 102යි 34 ඒවා 102යි 102 හරි අඩු කරනකොට පොඩි වැරදීමක් කරලා තියෙනවා හදා ගන්න හරි ඔන්න ඒ විතර 68යි 102 නේ හරි 6 වෙනි ගානක් හදන්න බලන්න 6 වෙනි ගාන හයවෙනි ගානේ කියන්නේ සම්ප්‍රේක්ෂාවක් උඩ තියෙන කෝණයක් ගැනනේ. හයවෙනි ගානේ උපසතාවේ තියෙනවා. එහෙම සම්ප්‍රේක්ෂාවක් තියෙනවලු ඒක උඩ 2x කියලා කෝණයක් තියෙනවලු. ඊපස්සේ මෙතන x කියලා කෝණයක් තියෙනවලු. ඒක සම්ප්‍රේක්ෂාවක් AB q d r x code දෙකයි AB සම්ප්‍රේක්ෂාවක් සරල රේඛාවක් AB සම්ප්‍රේක්ෂාවක් කියලා කියනවා AB සම්ප්‍රේක්ෂාවක්ලු APR විශාලත්වය APR කෝණය 150ලු QBP කියලා කියනවා දැන් මෙන්න ගාන AB APR කියන්නේ මෙන්න මේ කෝණයනේ ඒක අපිට ලකුණු කරගන්න පුළුවන් මේක ලකුණු කරගන්න පුළුවන් එතන මේක 150 කියලා ලකුණු කරගන්න අන්තයක් තියෙනවා අහන්නේ QPB නේ QPB කෝණය අහන්නේ QPB කෝණය කීයද කියලා මෙන්න මේ කෝණය කීයද කියලා අහනවා එතකොට ලක්ෂයක් වටා කෝණ තමයි ඔය හතර තියෙන්නේ මේකයි මේක ගන්නවා මේක x වලින් තියෙන්නේ මේක හොයන්න තියෙන්නේ තව කාරණයක් තියෙනවා ලේසියෙන් කරගන්න හැටි වැඩක් තියෙනවා AB කියන්නේ සම්ප්‍රේක්ෂාවක් කියලා AB කියන්නේ සම්ප්‍රේක්ෂාවක් කියලා දුන්නා අපි දන්නවා මේ රේඛාව සම්ප්‍රේක්ෂාවක් නම් මේ රතු පාටෙන් යන රේඛාව සම්ප්‍රේක්ෂාවක් නම් මොකද්ද වෙන්නේ සම්ප්‍රේක්ෂාවක් නම් මොකද්ද වෙන්නේ ඒක ඔකිට සම්ප්‍රේක්ෂාවක් නම් අපිට කියන්න පුළුවන් කෝණවල එකතු අංශක 180යි 80යි කියලා ගන්න. මේ සම්ප්‍රේක්ෂාවක් නම් මේක මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ටම තියෙන කෝණවල එකතුව 180යි කියලා ගන්න පුළුවන් නේද? මෙන්න මෙතෙන් තමයි 180යි කියලා ගන්න. හරි. එහෙනම් අපි එක ගමු. මෙතනට 180යි කියන. එතකොට අපිට ලියන්න පුළුවන් 150යි කෝණයෙන් දාලා x කෝණ. කෙරෙන්නේ. එයම x කෝණය එකතු කිරීම 150 සමානයි 180ක. සරල රේඛාව මැදදී බද්ධ කෝණ. බද්ධ කෝණ. සරල රේඛාව මැදදී බද්ධ කෝණ. සරල රේඛාව මැදදී බද්ධ කෝණ. එක ලියුම. රේඛාව 30ක් නේ 180න් x 30යි. QPB අංශක 120යි ඔව් 120 හරි උත්තරේ. හරි උත්තරේ හරි. දැන් ඊට පස්සේ කියන්න පුළුවන් 2x කියන්නේ කීයද? අංශක කීයද? මේ වගේ දෙගුණයක්. 30 වගේ දෙගුණයක්. අංශක 60යි. දැන් අපි මේ කෝණයෙන් දන්නු මේ කෝණයෙන් දන්නු මේ කෝණයෙන් දන්නු මේ කෝණය විතරයි හොයන්න තියෙන්නේ. එහෙම හොයන්නත් ඇහැකි. නැත්නම් තව ක්‍රමයක් තියෙනවා. කාට කියන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා.
තව ක්‍රමයක් තියෙනවා. මොකක්ද අනිත් ක්‍රමය? මොකක් හොයන්නද තව ක්‍රමයක් තියෙන්නේ? තව ක්‍රමයක් තියෙනවා මේ කෝණේ හොයන්න තව ක්‍රමයක්. තියෙනවා මේ ලක්ෂයක් වටා කෝණ මේ තියෙනවා සර්. නම් 360 කියලා ගන්න පුළුවන් දෙන්න. ඒක ගන්නවා මේක දාන්නවා. එතකොට ඒකේ තව විදියක් මේ ප්‍රතිමුඛ කෝණ නෑ. ප්‍රතිමුඛ කෝණය නම් පුතා සරල රේඛා දෙකක් තියෙනවා. සරල රේඛා එකයිනේ තියෙන්නේ. දැන් මෙන්න මෙහෙමයි කරන්නේ. මේක එක ක්‍රමයක් තමයි හදන්න පුළුවන්. මේ හතරම එකතු 360 දාලා හදන්න පුළුවන්. හරිද? මේ හතරම එකතු 360 දාලා හදන්න පුළුවන් නේ. තා ක්‍රමයක් තියෙනවා. මෙතන සරල රේඛාව නම් මේ පැත්තත් දුක. මේ ටික. මේ කෝණේ කීයක් වෙනවද? මේ සරල රේඛාව නම් මේ පැත්ත සරල රේඛාවන්නේ. මෙයයි මෙයයි එකතු කරාම කීයද? මේ කෝණ දෙක එකතු කරාම කීයද? 180. එහෙම දාලා හදන්නත් පුළුවන්. හරිද? ඒ දෙකෙන්ම හදන්න පුළුවන්. මොකක්ද අපි කරන්නේ? වල් කැමති මොකක්ද? ලක්ෂයක් වට. ලක්ෂයක් වටා දාමු වෙන. ඒක තමයි මේ ගාන හදන්න මේ. හරි. එහෙනම් අපි ලියමු x කෝණය එකතු කිරීම 2 x කෝණය එකතු කෝණය එකතු කිරීම QEB කෝණය සමානයි 360 කියලා. ලක්ෂයක් වටා QPB. x කියන්නේ 30යි. මේක 60යි. මෙතන 150යි. QPB කෝණය සමානයි 360යි කියලා ලියන්න. දැන් දිගයි සමීකරණ ඉලක්කම් ටික කරනවා මේ. ඒ ටික එකතු කරොත් අපිට ලැබෙනවා මොකක්ද? 30යි 60යි 90යි 90යි 150යි. 90යි 150යි 40යි. 40යි. 240 එකතු කිරීම QPB කෝණය සමානයි 360යි. 360යි. එහෙනම් QPB කියන්නේ 360 අඩු කරනවා 240. 360න් 240ක් අඩු කරනවා. එතකොට එනවා 120යි. එහෙනම් උත්තරේ එනවා QPB වලට 120යි. right. මේක අර ක්‍රමයට හැදුවත් හදන්න පුළුවන් ලේසියෙන් ඔයාලට පේන දැන් ලොක්ද බලන්න 2x කියන්නේ කීයේ 60යි 180 වෙන්න ඕනේ එහෙනම් මේක 120 වෙන්න එපා 60යි 120 180 වෙන්න හරිද එහෙම ගන්නත් ලේසි හරිද කමන්න කොහොම හැදුවත් කොහොමත් එකම උත්තරේ ලැබෙන ක්‍රම දෙකෙන්ම ගියහම හරිනේ දැන් ඊළඟ අපි යනවා අලුත් අවසාන අපේ කොටස මේ පාඩමේ ප්‍රතිමුඛ කෝණ කියන එක හදන්න. හරිද? මාතෘකාව තමයි ප්‍රතිමුඛ කෝණ. ඊළඟ මාතෘකාව. හරිද? ප්‍රතිමුඛ කෝණ යන මාතෘකාව. ප්‍රතිමුඛ කෝණ මෙන්න මේ කෝණ වර්ගය ප්‍රතිමුඛ කෝණ මොනවද කියලා බලමු මේක හැදෙන්න සරල රේඛා දෙකක් සරල රේඛා දෙකක් එකිනෙක එම දෙපැත්තට ගිහිල්ලා මෙහෙම ඡේදනය වෙනවා සරල රේඛා දෙකක් එකිනෙක ඡේදනය වීමෙන් තමයි ප්‍රතිමුඛ කෝණ හැදෙන්නේ එතකොට ප්‍රතිමුඛ කෝණ සර් කැඩි කැඩි ඇහෙන්නේ. දැන් ඒකත් නෑ පොදු වෙන ශීර්ෂ දෙකක් කෝණ දෙක තියෙනවා දැන් මම අඳිනවා වෙන විදියක් නෑ සිග්නල් තියෙනවා සර් කැඩි කැඩි ඇහෙන්නේ. සිග්නල් තියෙනවා ඉතින් ඔයා කොහෙන්ද ඔයා ඉන්නේ කොහෙද යාගේවා බලගොඩ
සෝනාශීලේ ඔයාලට හැමදාම හෙන්නේ නැහැ. ඔයාගේ පැත්තට මොකක් හරි මේවක් හරියක් තියෙනවනේ. ඔයා හැමදාම කියනවනේ ඔක හෙන්නද කියලා අර්ථ නැහැ නේ. ඒ පැත්තේ මොකක් හරි ප්‍රශ්නයක් වෙන්නේ නැතිනේ. දැන් මේක මෙහෙට නම් අපේ අනිත් කට්ටියම උන් කියන්නේ. අනිත් කට්ටියත් ඇහෙන්නද? සර් අපිට අනිත් කට්ටියත් ඇහෙන්නද? කැඩි කැඩි එහෙනම් සර් අවුලන්නේ. ඒක අවුලන්නේ නැහැ සර්. ඇහෙන සර්. ඇහෙනවා ඒක හොඳට ඇහෙන ටී. හොඳට ඇහෙනවා. එහෙනම් ඒ තමයි අරගෙන මොකක් හරි ප්‍රශ්නයක් ඇති. හරි බලමු දැන් මෙන්න මෙහෙම සරල රේඛාවක් තියෙනයි කියලා මෙහෙම හොඳ සරල රේඛාවක්. අපි ඒකට නම් දෙමු AB කියලා. AB කියලා සරල රේඛාවක් මෙහෙම තියෙනවා. දැන් තව සරල රේඛාවක් යනවා මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම යනවා. හරි. සරල රේඛාවක්. දැන් මොකද වෙලා තින්නේ? අර සරල රේඛාව මේකෙන් කැපෙනවා. නේද? එක CD කියලා දාමු. CD. හරි මේ කැපෙන තැන හමුවන තැන සරල රේඛා දෙක හමුවන තැන ලක්ෂයක් දාමු O කියලා. O ලක්ෂයේදී තමයි මේ සරල රේඛා දෙක ඡේදනය වෙන්නේ. ඡේදනය කියන වචනේ කියන්නේ කැපෙනවට කියන්නේ ඡේදනය වෙනවයි කියන්නේ. ඡේදනය වෙන. එතකොට ඔයාලට පේනවා මේ කෝණය ගත්තොත් AOC කියන්නේ මෙන්න මේ කෝණ. AOC කෝණයේ ශීර්ෂය O. ඒ වගේම BOD කෝණයේ ශීර්ෂයත් O. එකම ශීර්ෂය පොදු ශීර්ෂයක් තියෙන. මේ කෝණ දෙකම තියෙන්නේ මේ කෝණ දෙකම තියෙන පොදු ශීර්ෂය. මේ කෝණය මේකට හරියටම ඉස්සරහින් ඉන්නේ. ප්‍රතිමුඛව ඉන්නේ. ප්‍රතිවිරුද්ධ පැත්තේ තියෙන්නේ කෝණ දෙක. එකිනෙකට ප්‍රතිවිරුද්ධ පැත්ත වල තියෙන්නේ. මෙයාට මෙයා ප්‍රතිවිරුද්ධව ඉන්න මෙයාට මෙයා මේ කෝණ දෙක කියනවා ප්‍රතිමුඛ කෝණ යුගලක්. මෙන්න මේ දෙන්නට ප්‍රතිමුඛ කෝණ යුගලක් කියනවා. ඒ වගේම එයාලා තමයි මෙන්න මේ දෙන්න. OB කෝණයයි. අනිත් එකම තමයි අනිත් ජෝඩුව AOD ජෝඩු දෙපැත්ත ජෝඩු දෙක. යුගල් කියලා කියන ජෝඩු වලට කියන වචනේ යුගල්. යුගල් කියද්දිද යුගල් දෙකක් හැදෙන සරල රේඛා දෙකක් ඡේදනය වීමෙන්. හරි. දැන් අපි මේ ප්‍රතිමුඛ කෝණ යුගල් එක ජෝඩුවක් පාට කරගමු. ඔයාලා ගාව හයිලයිට් එකක් කරනකොට තියෙන පාට. මෙන්න මේ පැත්ත. මේ ජෝඩුව පාට කරමු. ගුණ පාන්නක් යනවා. ඔන්න එක ජෝඩුවක් මේ පාට කළා. මෙන්න ප්‍රතිමුඛ කෝණ යුගලක්. මේ දෙන්න ප්‍රතිමුඛ. ප්‍රතිමුඛ කෝණ යුගල දෙකක් ඇත. ප්‍රතිමුඛ කෝණ යුගල දෙකක් ඇත. ප්‍රතිමුඛ කෝණ යුගල් දෙකක් ඇත. ඒවයි නම් තමයි AOC කෝණය සහ අනිත් එක තමයි BOD. BOD කෝණය. අනිත් යුගල ඉදිරියෙන් තියන්න පුළුවන්. අනිත් යුගල මෙන්න මේ දෙන්න. මේ දෙන්න ප්‍රතිමුඛ කෝණ යුගලක්. මෙන්න මේ කෝණයට මෙයා මේ දෙන්න. ඒ දෙන්න කළු පාටින් අපිට COB. එතන ඕකෙම COB සහ AOD ප්‍රතිමුඛ කෝණ යුගල් දෙක. එකද AOC හා BOD COB හා AOD. දැන් ඔන්න ප්‍රතිමුඛ දෙන්නෙක් ඉන්නවා. මෙහෙම ප්‍රතිමුඛ සරල රේඛා දෙකක් එකිනෙක ඡේදනය වීමෙන් ප්‍රතිමුඛ කෝණ යුගල් දෙකක් හැදෙනවා. යුගල් දෙක තමයි මේ AOC යුගලය, BOD යුගලය, මේ දෙවලු. COB සහ AOD. හරිනේ? මේවා විශේෂත්වයක්.
මේ ප්‍රතිමුඛ කෝණ වල විශේෂත්වයක්. දැන් මේ කෝණය හරියටම අංශක 100ක් වෙනවා නම් ඊට ප්‍රතිවිරුද්ධ එකේ ප්‍රතිවිරුද්ධ ප්‍රතිමුඛ කෝණය ඒකත් 100යි. මෙයා 100 නම් මෙයා 100යි. මෙයා 50 නම් මෙයාත් 50යි. මෙයා 80 නම් මෙයාත් 80යි. මේ දෙන්න සමානයි. ප්‍රතිමුඛ කෝණ යුගලය විශාලත්වයෙන් සමානයි. ඕන ඔයාලා ගාව කෝණමානයක් තියෙනවා. මේ කෝණ දෙක මැනලා බලන්නකො. මේ කෝණ දෙක කෝණයට එයාගේව මෙතන කෝණය මැන්නොත් COA කෝණය මැනලා බලන්න. ඒ කෝණයම තමයි පුතේ මෙතන තියෙන්නේ. නැත්තම් කඩදාසි කෑල්ලක් මේ විදිහට නවලා තියන්න. කෝණේ සයිස් එකට කඩදාසි කෑල්ලක් නවලා තියලා එහා පැත්තට නවලා තියන්න. ඕනනම් මමත් නවලා තියලා පෙන්නන්න. මම කඩදාසි කෑල්ලක් අරගෙන මේ කෝණේ විදිහට නවාගන්න. මේ කෝණේ මුල් වෙන විදිහට නවාගෙන මම පෙන්නන්න. මම මේ කෝණේ මුල්ල බලන්න පෙන්වන්න හදන කොට ප්‍රැක්ටිකල් එක මේ බලන්න මම නැවුවා මේ කෝණයට සමාන මුල්ල මේ බලන්න මේ කෝණය මම මේ කොළ කෑල්ලට අරගත්ත මේ කෝණේ තේරුණා රයිට් දැන් මම ඒකේ එහා පැත්තෙන් තියලා බලන්න පෙන්වන්න හදන මේ සයිස් මේ කාණ්ඩ මේ නම බලන්න හරියටම තියෙන ප්‍රමාණයට ඒ කෝණයටම එක්කනේ ඒ කෝණේ සයිස් එකටම තියෙනවා මේ කෝණයට සමානයි කියන එක තමයි එතනින් අපි පෙන්වන්නේ කෝණමානයකින් නෙවෙයි මම මන්නේ. දැන් කෝණමානයකින් මල්ල ගන්නත් හැකි කෝණය නවලා ඒ සයිස් කෝණයක් නවලා දෙපැත්තට තියලා බැලුවා. සමානයි. ඒ විදිහට මේ පැත්තත් බලන්න. මේ දෙකත් සමානයි. එහෙනම් අතර පොඩ්ඩක් ලියන්න. අපි ඕක ලියාගමු පොඩ්ඩක්. හරි ඔතනින් ලියාගමු දැන් ලියන්න සරල රේඛා දෙකක් එකිනෙක ඡේදනය වීමෙන් සරල රේඛා දෙකක් එකිනෙක ඡේදනය වීමෙන් ප්‍රතිමුඛ කෝණ සරල රේඛා දෙකක් එකිනෙක ඡේදනය වීමෙන් ප්‍රතිමුඛ කෝණ යුගල් දෙකක් සෑදේ. ප්‍රතිමුඛ කෝණ යුගල් දෙකක් සෑදේ. සරල රේඛා දෙකක් එකිනෙක ඡේදනය වීමෙන් ප්‍රතිමුඛ කෝණ යුගල් දෙකක් සෑදේ. හරි. ප්‍රතිමුඛ කෝණ යුගල් දෙකක් සෑදේ. ඊළඟට යටින් තූලේ වෙනම පාටකින් ලියන්න තරුවක් දාලා මෙම ප්‍රතිමුඛ කෝණ විශාලත්වයෙන් සමාන වේ. මෙම ප්‍රතිමුඛ කෝණ විශාලත්වයෙන් සමාන වේ. මේ කාරණේ මම ලියලා නැහැ මෙතන. දැන් ඊට පස්සේ ඔයාලා ලියන්න AOC කෝණය සමානයි කාටද? AOC එක්කන සමාන වෙන්නේ මෙන්න මේ කෝණය සමාන වෙන්නේ රතු පාටෙන් ගහන එක සමාන වෙන්නේ මේ පැත්තේ ඉන්න ප්‍රතිවිරුද්ධින් එක්කනට. AOC කෝණය සමානයි BOD කෝණයට වේ කියලා ලියන්න. AOC කෝණය සමානයි BOD වේ. ප්‍රතිමුඛ කෝණ. ඒ වගේම COB කෝණය සමානයි AOD කෝණය වේ. මෙන්න මේක වැදගත් ගණන් හදනකොට මේ සමාන කතන්දර ප්‍රතිමුඛ කෝණ සමානයි කියලා අරගෙන ගණන් හදන්න ගන්න පුළුවන්. මේ පැත්තට x කෝණයක් දාලා මේ පැත්තට x කෝණයක් දාලා මේ පැත්තට 70යි කියලා දාලා තියෙනවා. දැන් දැක්ක ගමන් කෙනෙකුට මෙහෙම තියෙනවා දැක්ක ගමන් මේ දෙක සරල රේඛා නම් එහෙම වෙන්න ඕන සරල රේඛා වෙන්න ඕන. හොඳේ. සරල රේඛා දෙකක් නම් මෙහෙම තියෙන්නේ. මේක 70යි මේ පැත්ත x කියලා දැක්ක ගමන් මොකද කියන්නේ? අපි දන්න ප්‍රතිමුඛ කෝණ ඉගෙනගෙන තියෙනවා. අපි දන්නව එහෙනම් මේ දෙන්න විශාලත්වය සමානයි. x කියන්නේ 70යි. මෙතන තියෙන්නේ 70 කෝණයක් කියලා අපි කියමු. හරිද? ඒ විදිහට. මෙතන 110යි. මෙතන y කියලා කෝණයක් තියෙනවා. හරිද? දැන් ඔයාලා ලකුණු කරගන්න එපා. මම ඊගාන පොඩ්ඩක් කියා දෙන්නේ.
මේ පැත්තේ 110 මේ පැත්තේ y මේ දෙක සරල රේඛා කියලා තියෙනම් අනිවාර්යයෙන්ම y කියන කෝණෙත් 110ක් වෙනවා. මෙතනත් 110 නම් මේ පැත්ත දෙපැත්ත සමාන. අන්න එහෙම තමයි මේකේ ගණන් හදනකොට අපිට ඉස්සරහට ඒ ගණන් ටික හදන්න. හරි. දැන් ලියාගත්තනේ සමානයි කියලා. right. එහෙනම් අපි යන් ගණනක් හදන්න. හරි. දැන් ඔයාලා මම මේ අඳින ගාන අඳ ගන්න. පොඩි ගානක්. පුංචිම ගානක් තියෙන්නේ. මෙහෙම රේඛා දෙකක් කැපෙන විදිහට අඳ ගන්න. ඡේදනය වෙන්න. මෙතන කෝණයක් දීලා තියෙනවා 35යි. 35යි අංශක මේ කෝණය මේක x. x හොයන්න තමයි පළවෙනි එක තියෙන්නේ. x හොයන්න. පළවෙනි එක x හොයන්න. 35 කෝණයක් තියෙනවා එක පැත්තක අනිත් පැත්තේ x තියෙනවා. දැන් අපිට මේ ගාන හදන්න පුළුවන්. අඳගත්තට පස්සේ කෙලින්ම පේන ඉස්සරහා මේ දෙන්න අඳුන ගන්න කෝණ වර්ග දෙක. දෙපැත්තේ පොදු ශීර්ෂය දෙපැත්තේ කෝණ දෙක තියෙනවා ප්‍රතිවිරුද්ධව. x කියන්නේ එහෙනම් අපිට එක සැරෙන්ම කියන්න පුළුවන් x කියන්නේ අංශක 35 එක පේලියයි ගන්නට යන්නේ. හැබැයි හේතුව ලියන්න ඕන. මොන කෝණ හන්දද එහෙම සමාන වෙන්නේ? ප්‍රතිමුඛ කෝණ නිසා. හරිද? ප්‍රතිමුඛ කෝණ නිසා සමාන. ඊළඟට අපි දෙවෙනි ගානට යමු. y කියලා කෝණයක් තියෙනවා. මෙතන 120යි කියලා තියෙනවා. ලේසි. කෙලිම දැක ගාම්ම කියන්න පුළුවන්. මේ ජෝඩුව මොනවද? මේ ජෝඩුව උඩ එක්කෙනා යට එක්කෙනා ප්‍රතිමුඛව ඉන්නේ, ප්‍රතිවිරුද්ධව ඉන්නේ. මේ දෙන්න අනිවාර්යයෙන්ම සමානයි. ප්‍රතිමුඛ කෝණ හන්ද. එහෙනම් කෙලින්ම ලියන්න පුළුවන් y සමානයි 120යි ප්‍රතිමුඛ කෝණ. ප්‍රතිමුඛ කෝණ. හරිනේ. ඔන්න මේ දෙක. දැන් ඊළඟ පොඩ්ඩක් සංකීර්ණයක් හදමු. ඊට වඩා පොඩ්ඩක් වෙනස්. right. තුන්වෙනි ගානට යනවා. තුන්වෙනි ගාන මෙහෙම තියෙන්නේ. රේඛා දෙක ඡේදනය වෙනවා සරල රේඛා දෙක. මෙහෙම කෝණයක් බෙදලා තියෙනවා. මෙතන CI කියලා දාලා තියෙනවා අංශක. මෙතන x කියලා කෝණයක් තියෙනවා. මෙතන 60යි කියලා කෝණය දීලා තියෙනවා. දැන් ඔයාලා කල්පනා කරලා කියන්න බලන්න පුළුවන් නම් x වලට මොකක්ද වෙන්නේ? ප්‍රතිමුඛ කෝණ වලින් හදන්න පුළුවන්. x සමානයි 40යි. අංශක 40යි. x සමානයි 40යි. හරියටම හරි. උත්තරේ ළමයි කිව්වා. හරි. x 40යි කියලා ඔයාලා ටක් ගාලා කිව්වේ කොහොමද? ප්‍රතිමුඛ කෝණ දෙක අඳුරගත්තා. ප්‍රතිමුඛ කෝණ දෙක වෙන්නේ මේ 100 කෝණයට සරල රේඛා දෙක බලන්න ඕන. මෙහෙම සරල රේඛා මෙහෙම ගියේ. එතකොට මේ සරල රේඛා දෙකෙන් හැදෙන ඉස්සරහ කොහොමද මෙන්න මේ දෙක. එතකොට මම රතු පාට කරාම ඔයාලට හොඳට දැන් පැහැදිලි පේන්න ඇති. ප්‍රතිමුඛ කෝණ යුගල තමයි මේ තියෙන්නේ. එහෙනම් අපිට මේකට සමීකරණය ලියනවා x එකතු කිරීම 60 කියන සම්පූර්ණ කෝණය x එකතු කිරීම 60 සමානයි කීයද? ci කියලා ලියා ගන්න. හේතුව මොකක්ද? හේතුවත් ලියන ප්‍රතිමුඛ කෝණ කියලා ලියනවා. හරි. දැන් ඔන්න කාරණේ ලියන සමීකරණය ලියලා ඉවරයි. හරි. දැන් x වලට දැන් හිතෙන් ගන්නත් පුළුවන්. 60ට කීයක් එකතු වුණාම 100 වෙන්නේ 40යි. නැත්නම් x කියන්නේ 100 අඩු කිරීම කීයද? 60.
එතකොට 40 දාන්න. x කියන්නේ 40යි. හරියටම හරි. හරිද? හොඳයි. ඔයාලා ගාන හැදුවා. හතරවෙනි ගාන. හතරවෙනි ගාන මෙහෙම තියෙනවා රේඛාවක්. මෙහෙම එකක් තියෙනවා මෙතන 90ක් තියෙනවා. මෙතන y කියලා කෝණයක් තියෙනවා. මෙතන 60 දීලා තියෙනවා. හරි. y සොයන්න කියලා මේ ගාන දෙන්න. y සොයන්න. y කෝණය හොයන්න කියලා දෙන්නේ. දැන් අපි කලින් ඉගෙන ගත්ත දේවලුත් භාවිතා කරන්න පුළුවන්. නෑ ඕන්න මෙතන 60 ඕන්න. හරි. එතකොට මෙතන 120ම දෙන්න. හරි 120. රයිට් හරි. ඕන්නම දෙන්නේ. y සොයන්න. සරල රේඛා තමයි මේවා. මේ දෙන්න සරල රේඛා. මේකයි සරල රේඛා දෙකක්. y කීයද? ගාන මතමුනේ. අංශක 30යි. අංශක 30 උත්තරේ පිළිගන්න. උත්තරේ හරි. අංශක 30 කියලා කියන හැනෝ. එතකොට ඔයාලට පේනවා මෙන්න මේ 120 කෝණේ මෙන්න මේ කෝණේ සම්පූර්ණ කෝණේ ප්‍රතිමුඛ කෝණ දෙක සරල රේඛා දෙකෙන් කැපෙන කෝණ දෙක මෙහෙම තියෙනවා. සරල රේඛා දෙකෙන් දෙපැත්තේ. එතකොට අපිට ලියන්න පුළුවන් උඩින් මම ලියන්නම් 90 කෝණය දන y කෝණය සමාන වෙන්නේ 120ට. ප්‍රතිමුඛ. මේ සම්බන්ධය හඳුනා ගැනීම විතරයි අවශ්‍ය වෙන්නේ. සම්බන්ධතා හඳුනා ගැනීම තමයි ගණන් වල තියෙන සම්බන්ධතා දැකීම. මේ සම්බන්ධතාවය දැක්කොත් ගණන හදන්න පුළුවන්. ඒක දැක්කේ නැතොත් කරන්න කියන්නේ. එතකොට මේවා තේරුම් ගන්න නම් ප්‍රතිමුඛ කෝණ කියන්නේ මොකක්ද කියලා හොඳට තේරුම් ගත්ත ළමයෙකුට ටක් ගාලා පේනවා. මන්ට මේක හදන්න ඕන ක්‍රමය තේරෙනවා. මෙහෙම කරන්න ඕන සමීකරණයක් දාගන්න. right. එහෙනම් ඊළඟ y හොයනවා. y සමානයි 120න් මේ 90 මේ පැත්තෙන් අඩු කරලා දාන්න. නැත්තම් ඔයාලට හිතෙන් ගන්න පුළුවන් 90ට කීයක් එකතු වුණොත්ද 120 හැදෙන්නේ කියලා හිතුවොත් මෙතන 30යි. අන් යාන්ත්‍රිකව එහෙම හදුවොත් මෙතන 30යි නේ. 120න් 30ක් ගියා y කියන්නේ 30යි. right මම හිතන්නේ ඔයාලට යම් කිසි දැනුමක් තියෙනවා. මේකට දැනුමක් ආවිල්ලා තියෙනවා. දැන් ගණන් කීපයක් පවරනවා හදන්න. දැන් ගණන් කීපයක් හදන්න දානවා. ඔයාලා 3යි 4 අභ්‍යාසය කරලා ගන්න. 3යි 4 අභ්‍යාසය කියන්නේ 36 වෙනි පිටුව. 36 වෙනි පිටුවේ තියෙන අපි ගණන් ටික හදමු. හරිද? 36 වෙනි පිටුවේ ගණන් පහක් තියෙන පළවෙනි කොටසේ. ඒ ගණන් පහ හදන්න පොඩි වෙලාවක් ඔයාලට දෙනවා. ඒ කාලය තුල හදන්න බලන්න. ඉංග්‍රීසි අකුරු වලින් දක්වලා තියෙන සරල රේඛා කියලා තියෙනවා. A B C D E F කියන සරල රේඛා. එතකොට ප්‍රතිමුඛ කෝණ යුගලය හොයාගන්න ඒ දෙක සමාන කරන්න. උත්තරේ ගන්න පුළුවන්. හරි. එහෙනම් දැන් 8:35යි. කීවෙනි ගානද? 8:35යි. අභ්‍යාසයේ 3යි 4 අභ්‍යාසයේ තියෙන පළවෙනි ගානේ කොටස් 5 කරන්න. කොටස් 5ම හදමු. දැන් හදමු කොටස් 5ම. ඔයාලට විනාඩි 15ක් විතර දෙන්න. ටක් ගාලා හදන්න. හරි.
ඉවරයි සර්. ඉවරයි සර්.
හරි හදලා ඉවර වෙන කිට්ටුද දැන් නැද්ද? තව කීයද? සර් 4 වෙනි ගානේ ඉන්නේ. ඉවරයක් ඉන්නවා. 4 වෙනි ගාන හරි. හදන්න තා පොඩි වෙලාවක් දෙන්න. හරි තා පොඩි වෙලාවක් දෙන්න. සර් ඔක්කොම හැදුවා. ඔක්කොම හදුවා. හරි. පළවෙනි එක නම් ලේසි නේද? පළවෙනි එක නම් එක පේලියයි. 43 කෝණයක් එහා පැත්තේ එක් කෝණයක් තියෙන එක මම යන්නෙත් නැහැ. මම ගණන් 3ක් ඇදලා තියෙන බෝඩ් එකේ. ඔයාලට පේන ඇති ගණන් 3ක් මම මේ අන්තිම 3 පොඩ්ඩක් හොදන්න කෙනෙක් ඉන්නවා නම් කියා දෙන්න ඕන හන්දා. එන්දා එකෙන් පළවෙනි ගාන නම් ඔයාලට ලේසි උත්තරේ ගන්න ඇති. x කෝණය 43 කෝණයට සමාන ප්‍රතිමුඛ කෝණ කියලා ලියවන එක පේජ් ගන්න. අපි කලින් හැදුවා ඒ වගේ ගණන් කීපයක්ම කෝණ දෙකක් එකතුව සමාන කරනවා 130ට මෙතන. එතකොට ඒක හදා ගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙන එක බලන්න. ප්‍රතිමුඛ කෝණය මොකයි? සර්වේකා දෙක. මේ දෙක ඒ කියන්නේ 2a. 2a නේ. 2a කෝණය සමානයි අංශක 130යි. 130යි. මේක ප්‍රතිමුඛ කෝණ කියලා ලියලා තියෙනවා. එතකොට ඊළඟ උත්තරය ගන්න දෙකෙන් බෙදුණා හරිය. දෙපැත්තම දෙකෙන් බෙදලා උත්තරයක් ගන්නවා. මේ පැත්ත දෙකෙන් බෙදලා 2a කියන පැත්ත සර් 2a සමානයි අංශක 135යි නේ. සර් 135 එන්නේ. 135. 135ක් කියලා දෙන්නේ හරියට. මේක ලියාගෙන තියෙන 67.5යි. ඔව් 67.5. 135 තියෙන මම ලියාගෙන තියෙන 131යි. හරි. දෙකෙන් බෙදුවොත් ඒ වලට එන්නේ 67යි 67 මාරයි 67.5යි අංශක නේ. ප්‍රථම පාටියක් කවන්නේ 67 මාරයි කියලා ලියුවා. හරි. අංශක 67 මාරයි. ඊළඟ ගන්න මොකද්ද උත්තරය? 135 කෝණය 90 කෝණය x කෝණය තියෙනවා. ඒ ගන්න. මොකක්ද දාන්නේ? ඊළඟ එකට අංශක 35. අංශක 35යි නේ. හරි. උත්තරේ හරි. දැන් ඊළඟ ගන්නට බැලුවොත් මෙන්න බෝඩ් එකේ තියෙන ගාන හතරවෙනි කොටස 135 කෝණයක් තියෙනවා. 135 කෝණයට ප්‍රතිවිරුද්ධ ප්‍රතිමුඛ කෝණය විදියට මේක සරල රේඛාවක් මේක සරල රේඛාවක් එන්න මේක ප්‍රතිමුඛ කෝණය. එන්න ඒක අල්ලගන්න එක තමයි මුලින්ම කරගන්න ඕනේ. දැන් ඒතකොට 135 කෝණයට ප්‍රතිමුඛ කෝණය මෙන්න මේ රතු පාටින් දාපු. දැන් අපිට ඒක ලියන්න පුළුවන් 90 කෝණය දන x කෝණය සමාන 125 කියන. ප්‍රතිමුඛ කෝණ. ප්‍රතිමුඛ කෝණ කියලා ලියන්න පුළුවන්. දැන් කෙලින්ම උත්තරේ එකපාරම ගන්න පුළුවන්. සමානයි 135න් 90ක් අඩු කරලා 35 කියලා ලියන්න. x කියන්නේ 35යි 1යි. එතකොට නොදන්න කෝණය හොයාගත්තා. ඊළඟ අවසාන එක තමයි ටිකක් කෝණ කීපයක් තියෙන්නේ ලේසි එක. අන්තිම එකක් හැදුවද කට්ටිය?
හැදුවද? මේක මකන්නන්නේ. ඊළඟට අපි අන්තිම ගානට යනවා. මෙන්න මෙතන තියෙන ගාන. අවසාන කොටස. තියෙන ගාන. පස්වෙනි කොටසේ මෙන්න මෙහෙම ගානක් තියෙන්නේ. ওই ගානේදී ප්‍රතිමුඛ කෝණ කීපයක් වලට දකින්න පුළුවන්. ඒ ප්‍රතිමුඛ කෝණ සියල්ල හොයාගන්න. A කෝණය කියලා එක හොයන්න ඕන අපි. B කෝණය කීයද කියලා හොයන්න ඕන. C කෝණය කීයද කියලා හොයන්න. A කෝණය තියෙන්නේ මේ බාහුව දෙකේ. එතකොට අපිට පේන මෙතන පොඩි ශීර්ෂයක් තියෙනවා. කෝණේ තියෙනවා. මේකද ඉස්සරහින් ප්‍රතිවිරුද්ධ ප්‍රතිමුඛ කෝණය විදිහට 65 කෝණේ තියෙනවා. දැන් එකවරම ලියන්න පුළුවන්. ඒ කෝණයට අදාළ අගය අපිට පේනවා මෙයයි ප්‍රතිමුඛයි. මේ දෙන්න ප්‍රතිමුඛ කෝණ උගලා. ඒ සමානයි 65යි කියලා ලියන්න පුළුවන් එකවර. ප්‍රතිමුඛ කෝණ කියලා ලියන්න. ඊළඟට B කෝණය බලන්න. B කෝණයටත් එහෙම කෙනෙක් ඉන්නවා. බලන්න එයා මෙහෙම තියෙන සරල රේඛා දෙක ඒ දෙක විතරක් හිතන්න. අනිත් සරල රේඛා ගැන හිතන්න එපා. මේ සරල රේඛා මේක සරල රේඛා. එතකොට මෙතනයි කෝණ දෙකනේ. එතකොට මේ දෙන්න ප්‍රතිමුඛයි. මෙයයි මෙයයි. මේ දෙන්න ප්‍රතිමුඛයි. පේනෝනේ. අන්න රතු පාටෙන් මන්ද පේන්න පැහැදිලිව සරල රේඛා දෙක එන්න ඉස්සරහ. දැන් B කෝණය අපිට ලියන්න පුළුවන් 55යි කියලා. ඒකත් ප්‍රතිමුඛ කෝණය උගලා B 55යි. දැන් අපිට හොයන්න ඕන C. කාටද පුළුවන් C හොයන ක්‍රමය කියන්නේ? C ට ප්‍රතිමුඛ එක්කෙන නැහැ හැබැයි. ඒ කෝණේ නැහැ මෙතන. සමානයි අංශක 180 අඩු කිරීම අංශක 20 120. කොහොමද ඒක ගත්තේ කියන්න පුළුවන්ද? අංශක 120 ගත්තේ අංශක 65යි අංශක 55යි එකතු කරලා. එකතු කරලා 120. මොකද්ද ගත්ත ක්‍රමය? ඒවත් කාරණේ මොකක්ද හන්ද එහෙම ගත්තේ 180 වඩු කරන්න හේතුව මොකක්ද උනේ? හේතුව සරල රේඛාව මත පිහිටි මේ කෝණවල එකතු අංශක සරල රේඛාව මත පිහිටි බද්ද කෝණ හරි. එයා කිය උත්තරේ හරිලු පිට. දැන් මෙන්න මෙහෙම C කෝණය හොයන්න තියෙනවා. දැන් අපි හොයාගත්ත කට්ටිය තමයි මෙයා හොයාගත්තා. මෙයාත් දන්න. මෙයා තමයි ප්‍රශ්නේ දැන් හොයන්න තියෙන්නේ. යා ප්‍රශ්නාර්ථයක් දැම්මා. මෙයා හොයන්න නම් අපිට පේන මෙතන සරල රේඛාවක් තියෙනවා. මේ පැත්ත වහගන්න. යවුවම පේනවා. එතකොට මෙයා දන්නවා, මෙයාත් දන්නවා, මෙයා දන්නේ නැහැ. මෙතන සරල කෝණයක් හැදෙන්නේ. මේන්නේ සරල කෝණයක් හැදෙන්නේ. මේ සරල කෝණ. මේ සරල කෝණයේ අගය 180යි කියලා ලෝකිත කියනවා. හරි ඒක. 180යි මේ කෝණය ඔක්කොම ටික තුනම එකතු කරාම 180යි. එහෙනම් අපිට එතන සම්බන්ධය ලියන්න පුළුවන් සමීකරණයක් විදියට 55 කෝණය A කෝණය එකතු කිරීම C කෝණය සමානයි 180යි. හරි ඒක ලියනවා. මම පොඩක් හතර අරගෙන මම දැන් ඔයාලට එහෙම පේන්නේ දැන් එහෙම මේ ටික තමයි වීඩියෝ එකේ පේන්නේ 55 කෝණය ධන A කෝණය ධන C කෝණය සමාන 180යි හේතුව සරල රේඛාවක් කාර්යයේ මත පිහිටි බද්ධ කෝණ සරල රේඛාව මත පිහිටි බද්ධ කෝණ ඒ වලට දානවා 65 දැම්ම මෙතනින් 55 දැම්ම මෙතනින් C කියන කෝණය සමාන 180යි. එතකොට මෙයා 120 කිව්වේ මේ දෙක එකතු කරලා. මේ දෙක එකතු කරාම 120යි. 120 එකතු කිරීම C සමාන 180යි. හරිද? දැන් නිකම් උත්තරේ අපිට පේනවා C කියන්නේ කීයද කියලා. C කියන්නේ 180 න් අඩු කරන්න ඕන 120. එතකොට C වලට ලැබෙන අංක 60යි කියන්නේ. C සමාන අංක 60ක්. හරිද? ඒ විදිහට තමයි අන්තිම කොටස තමයි වලට පොඩ්ඩක් කල්පනා කරන්න දෙයක් තියෙනවා. අනිත් ඒවා නම් ප්‍රතිමුඛ වල ටක් ගාලා පේනවා. ගණන් හදනකොට තව ගණන් ටිකක් ඔයාලට එවනවා. එතකොට මේ જાතින් ගණන් සියයක් තව හදන්න පුළුවන් වෙයි. මේවා ගණන් ටිකක් එවනවා ඔයාලට. එවුවට පස්සේ ටිකක් හදන්න පොතේ ඒ ලියාගෙන ඒ ගණන් ටික හදන්න. හරිද? දැන් මේ පාඩමේ තව චූටි ගානක් විතරයි ඉතුරුනේ අභ්‍යාසයක්. අභ්‍යාසයේ දෙවෙනි ගාන. ඒකත් කියවලා බලන්න පොඩ්ඩක්.
තේරෙනවද කියලා බලන්න කියවලා view දෙවෙනි ගාන කියන ත්‍රිකෝණයක් දීලා පාද දෙක කළා අපි ඒකත් ඉවර කරලා දාමු මේ පාඩම ඉවරයි එතකොට දෙවෙනි ගාන කියවලා බලන්න හදන්න පුළුවන්ද කියලා බලන්න දෙවෙනි ගාන රූපය අඳ ගන්න සර් දැන්ම ක්ලාස් පටන් ගන්නවද? සර් දැන්ම ක්ලාස් පටන් ගන්න නැද්ද? මේ ක්ලාස් කරගෙන යන්නේ ඒ කියන්නේ ගෙදරද ඔන්ලයින් නැතුවද? ඔව් සර්. ඔන්ලයින් නැතුව දැන් පන්ති පටන් ගන්න හිතන් ඉන්නේ ඉස්සරහට කියන්නේ ලබන සතියේ මම කියන්න ලබන සතියේ අපිට පන්ති ඔන්ලයින් කරන්න ලබන සතියේ සමාජයට ඔන්ලයින් පන්ති කරන්නත් වෙන එකක් නැහැ මට විශේෂ වැඩක් ඉදලා දෙන්න ලබන සතියේ ඒක හන්ද ඊළඟ සතියේ ඉඳලා හැමුණොත් අපි ගෙදර පන්ති පටන් ගන්න හිතන් ඉන්නේ බලමු මරුනේ නේද හැමදාම පන්ති කරනෝනේ ෂොක් නේ අර අපිත් එක්ක සම්බන්ධ වුණ ළමයි ටිකට තමයි දැන් මේ ප්‍රශ්නයක් තියෙන දුර ඉඳලා අපවත් බලමු එහෙම ළමයි කැමති නම් ඔන්ලයින් ක්ලාස් එකක් කරගෙන යන්න පුළුවන් ඒක ඔන්ලයින් එකට වෙන වෙලාවක් අරගෙන කරන්න පුළුවන් ඕනම වෙන ඔන්ලයින් ක්ලාස් එකකුත් යන්න පුළුවන් හා සාමාන්‍ය පන්ති අපි ගෙදර පොද්දල කරනවා ඒ අතර මේ ඔන්ලයින් ක්ලාස් එකකුත් වෙනම එකක් දාගෙන කරන්න පුළුවන් ළමයි මේ ඔන්ලයින් ක්ලාස් එක යන මේ කට්ටිය කරලා තියෙන්නේ ඒ ටිකත් ඉක්මනට ඉවරයක් කරන් සමහරුගේ දෙසැම්බර් තියෙනවා ගෙවන්න දෙසැම්බර් ඉඳලම තියෙන සමහරුගේ දෙසැම්බර් ජනවාරි දැන් ජනවාරි ඉවරයි මාස දෙකක ඒවා තියෙන සමහරුගේ එකත් ඉවර කරන්න හරි දැන් අපි දෙවෙනි ගාන රූප සටහන අඳ ගන්න. දෙවෙනි ගාන තියෙන මෙහෙම ත්‍රිකෝණය. ඒක ගන්න තියෙන්නේ. මෙතන අන්ත කාණුව. මෙතන E කියලා දාලා තියෙනවා. එක් අකුරු වෙන පාටින් දාමු. මෙතන Y මෙතන Z මෙතන 57යි මෙතන 57යි X Y A B C D Z හරි මේ ආකාරයෙන් තියෙනවා ඇඳා අදගත්තා ඇඳලා ඉවරයි ඇඳලා ඉවර නම් බලන්න කියලා තියෙන x කෝණය හොයන්න විශාලත්වය හොයන්න කියලා තියෙන x කෝණය කීයද y කෝණය කීයද z කෝණය කීයද කියලා හොයන්න කියනවා එකවර පේන x කෝණයට අගේ කීයද නිකම්ම පේනවා ගාන දිහා බලපු ගමන් පේන සරල රේඛා දෙකක් තියෙනවා කැපිලා තියෙනවා මොන කෝණ දෙන්නේ මතුවෙන්නේ මෙන්න මෙතෙන්දි මේ දෙන්න මොකද වෙන්නේ එකිනෙකට ප්‍රතිවිරුද්ධව ඉන්නේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ හන්ද x කියන එකිනෙකට අපිට සංකල්ප උත්තර ලියන්න පුළුවන් 90. x සමානයි අංශක 90. x සමානයි අංශක 90යි. x සමානයි අංශක 90යි හේතුව x සමානයි අංශක 90යි ප්‍රතිමුඛ කෝණ
x කියන්නේ අංශක 90. y කෝණය හොයා ගන්න ඕන. y කෝණයක් බලන්න වෙන්නේ මෙතන y තියෙන්නේ. y ට හරියටම ඉස්සරහින් ඉන්න එක්කෙනෙක් ඉන්න ප්‍රතිවිරුද්ධ එක්කෙනා ඉන්නවා. y කියන්නේ කීයද එහෙනම්? y කියන්නේ 58යි. ඒකත් ප්‍රතිමුඛ කෝණ හන්ද මෙතන ක්‍රම ලකුණක් දාලා ඒ උත්තරේ ගත්තා. x y දෙකම හොයලා තියෙන්නේ ප්‍රතිමුඛ කෝණ වලින්. z හොයන්නේ කොහොමද? z හොයන ක්‍රමයක් කියන්න උත්තරේ ගන්න. 180න් අංශක 58ක් අඩු කරනවා. ඊට පස්සේ එන උත්තරේම තමයි z කියන්නේ සරල රේඛාව. මෙතන වෙන්න මේ වගේ දැක්කියා හරියට කියනවා. මේක සරල රේඛාවක් නේ. සරල රේඛාව මත පිටිපස්ස කෝණ මේ තියෙන්නේ. සරල රේඛාව පුඩ තියෙන බස්ස කෝණ. පේනෝනේ 58 කෝණය 68 කෝණය. 58 කෝණය z කෝණය. මේ දෙක එකතු වුණාම 180 පේනවා. සරල රේඛාවක් තමයි xz කියන්නේ. xz සරල රේඛාවක්. අපි ඒකට සමීකරණයක් ලියලා උත්තරයක් ගන්න. z කෝණය එකතු කිරීම 58 කෝණය සමානයි 180යි. z කෝණය එකතු කිරීම 58 කෝණය සමානයි 180යි. සාරේ බා කෝණ. සරල රේඛාව මත පිහිටි සාරේ බා කෝණ. සරල රේඛාව මත පිහිටි බද්ධ කෝණ. z කෝණය සමානයි 180න් 58ක් ගියාම කීයද? කීයද උත්තරය අඩු කරාම 2.22 නේ? 22යි නේ? ඔව් 122යි. z කියන්නේ 122යි. දැන් xy z නම් හරි. තුන් දෙනා හොයාගත්තා. ඊළඟට දෙවෙනි කොටසේ තව එකක් කියන මොකක්ද අනුපූරක කතන්දරයක්ද මොකක්ද? බලමු. ABC හා ABC ABC හා රතු පාටෙන් තමයි ABC. මෙන්න මේකනේ ABC කියන්නේ මේ කෝණය. ABC හා ACB ACB මෙන්න මෙයා ACB මේ දෙන්න මොනවද කියන්නේ? අනුපූරකලු. ඒ දෙන්න අනුපූරකලු. අනුපූරක නම් මේකේ අගේ කීයද අහන්න. අනුපූරක කියන්නේ මොකක්ද? කෝණ දෙකක එකතුව කීය වුණොත් අංශක 90යි. අංශක 90 වුණොත්. එහෙනම් y කියන්නේ කීයද? 58යි නේ. මේක 58 නම් මේක 90 වෙන්න නම් මෙතෙන්ට ඕන කෝණේ කීයද? ABC කෝණය දාන 58 කෝණය සමාන වෙන්න ඕන 90ට. අංශක 90ට. අනුපූරක හන්ද. ABC කියන්නේ කීයේ ලොකුතමට අහන්නේ? අංශක 32යි. 32යි. අංශක 32යි. එහෙනම් ABC කෝණය අංශක 32යි. මේ කෝණය 32යි කියලා ගන්න. මේක 58යි කියලා අපි හොයාගත්තනේ. එතන 58යි කියලා හොයාගෙන තියෙන මේ දෙක අනුපූරක වෙනවා නම් 190ක් වෙන්න ඕන. අනුපූරක නම් 190ක් වෙනවා. 190ක් වෙනවා නම් ABC කියන්නේ 32යි. හරිද? මෙහෙම තමයි ඒ ගණන්. අපි මේ තුන්වෙනි පාඩම කතා කරන්නේ තුන්වෙනි පාඩම පස්සේ ඉඳන් අපි හතරවෙනි පාඩමේ සාහිත්‍ය සංඛ්‍යා ගන්නවා. සංඛ්‍යා පාඩම උදාහරණයක් අපිට කියන සංඛ්‍යා දෙකක් තියෙනවා. අත්කල් සංඛ්‍යා දෙකක් සංඛ්‍යා දෙකක් උදාහරණයක් තමයි මේ පාඩමේ කියන්නේ තියෙන්නේ. අතවතර දේවල් විස්තර කොම්පියුටරේ නැත්නම්
वीडियो वैसे हम दे पार्ट में एंकर होते हैं एंकर ना आप विनाडी में लो यार आपको होते हैं ये रिकॉर्ड करने का अपन है एंकर ज्यादा है सामान है आप इधर ले हुए ना मेरे ने